සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා මේ මිනිස් ලෝකෙ ඉපදුණු අපිට දුර්ලභ මුණ ගැහුණු බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලා ගන්න අවස්ථාව අපිට උදා වෙලා. මේට අවුරුදු 2600 ගානකට පෙර මේ ලෝකයට පහළ වුණු තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, උන්වහන්සේගේ ධර්මය අවුරුදු 2600කට පස්සෙත් අපි පිරිසිදු විදිහට ශ්‍රවණය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ බව වදාලා. කැලේ ඉන්න හස්තිරාජයාගේ පාසටහනට කැලේ ඉන්න අනිත් සියලු සිව්පා සතුන්ගේ පාසටහන් ඇතුළත් කරන්න පුළුවන් වගේ භාග්‍යවතුන් වහන්සේ 45 වසක් පුරාවට දේශනා කරපු ධර්මය චතුරාර්ය සත්‍ය කියන රාමුව ඇතුළට ගොනු කරන්න පුළුවන් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඒක නිසා තථාගත බුදුරජුන්ගේ ධර්මයේ විදිහට අපි යම් ධර්මයක් අහනවා නම්, දේශනා කරනවා නම්, සාකච්ඡා කරනවා නම් ඒ සෑම තැනකම තිබිය යුතුයි චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් බැහැර දෙයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නෑ ධර්මීය විදියට. ඔබට මතක ඇති මම මීට පෙරත් අවස්ථා කීපයක දේශනාවල කියලා තියෙනවා. අර ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දීඝජානු කියන ඒ කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් ඉල්ලන්නේ අපි කාමභෝගී ජීවිත ගත කරන උදවිය ගිහි ජීවිතය ගත කරන, ඔබ දන්නවනේ ගිහි ජීවිතය ගත කරද්දී ගිහි ජීවිතයේ තියෙන කටයුතු, ඒ කටයුතු වල යෙදিলা ඉන්න උදවිය. ඒකට මට මේ ජීවිතය යහපත් කරගන්න, සාර්ථක ගත කරන්න, පරලෝ ජීවිතය යහපත් කරගන්න මට බණ ටිකක් කියන්න කියන ධර්ම දේශනාවක් කරන්න කියලා. එහිදී පවා භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. එහිදී පවා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත ජීවිතේ
වැදගත්කම ගැන භාග්‍යතුන් වහන්සේ පහදා දුන්නා. ප්‍රඥාව ඇති කරගන්න කියන. ප්‍රඥාවන්තව ජීවිතය ගත කරන්න කියන. එතන පවා භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව කියලා හැඳින්වුවේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා. උදය වැය උදයව්‍ය උදයත්ත ගාමිනී පඤ්ඤා කියන්නේ ඒක. උදය වැය දැකීමේ නුවණ. ඒක තමයි උදයත්ත ගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. මොකද්ද මේ උදේ වැය කියලා කියන්නේ? උදේ කියන්නේ හට ගැනීම, වැය කියන්නේ නැතිවීම. හට ගැනීම නැතිවීම. සමුදය නිරෝධය. ඇතිවීම නැතිවීම. දැකීමේ නුවණ ඇති කරගන්න කියන. ඒ නුවණ ඇති කරගත්තට පස්සේ ඒ නුවණම උපකාර වෙනවා කිව්වා. අරියාය නිබ්බේධිකාය ආර්ය වූ නිර්වේදයට. නිර්වේදය කියලා කිව්වේ කලකිරීම. ආර්ය වූ කලකිරීම ඒක අවබෝධයක්. ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ අපේක්ෂා භංගත්වයක් නෙවෙයි. ඒක අවබෝධයක්. ඒ ආන්නේ අරියාය නිබ්බේධිකාය ඒ ආර්ය වූ කලකිරීමට හේතු වෙන්නේ අන්නර ඇති කරගන්න උදේ වැය දැකීමේ නුවණ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනාවකට දුක කෙලවර කරන්න එයාට පුළුවන් කිව්වා. එහෙනම් සාමාන්‍ය ගිහි ජීවිතي සාර්ථක කරගන්න මෙලොව පරලොව යහපත පිණිස භාග්‍යතුන් වහන්සේගෙන් යම් දහම් පණිවිඩයක් අහපු කෙනාට පවා භාග්‍යතුන් වහන්සේ ඔය පිළිතුරු දුන්නා. ඔය පිළිතුරු වදාලා. එනම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු ධර්මය චතුරාර්ය සත්‍ය කියන රාමුවට ඇතුළත් කරන්න පුළුවන් කියන එක සත්‍යයි. ඒක හොඳට ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා හොඳට සිහිනුවණින් පරිශීලනය කරොත්. ඉතින් පින්වත්නි එහෙනම් ඔන්න හොඳට තේරුම් ගන්න, හොඳට මතක තියාගන්න තථාගත බුදුරජුන්ගේ ධර්මයේ වනාහි චතුරාර්ය සත්‍යයි. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බැහැර දෙයක් බුද්ධ ශාසනයේ ධර්මී විදිහට කතා කරන්නේ නැහැ. අද අපි සාකච්ඡා කරන්නේ අද මම ඔබට කියා දෙන්නේ සංයුත්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේ තුල අඩංගු කන්ද සංයුත්තේට අඩංගු සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම අන්ත සූත්‍රය. අන්තයන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව. අන්තයන් කියන්නේ කෙලවර කියන එකයි. අන්ත ගැන වදාළ දේශනාව. සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. චත්තාරෝමේ භික්කවේ අන්තා මහණෙනි අන්ත 4ක් තියෙනවා. දැන් භික්කවේ කියලා භාග්‍යතුන් වහන්සේගේ ගොඩාක් දේශනාවල බොහෝ දේශනාවල මට හිතෙන්නේ දේශනා 100ක් ගත්තොත් ඒ 100න් 90කට විතර වගේ තියෙන්නේ භික්කවේ කියන භික්ෂුන් වහන්සේලා උදෙසා. බුද්ධ ශාසනයේ ප්‍රමුඛ පිරිස භික්ෂු. ප්‍රමුඛ පිරිස භික්ෂු ඊළඟට භික්ඛුණී උපාසක උපාසිකා. භික්ෂුන් වහන්සේලා භික්ඛු භික්ඛුණී කියන දෙපිරිස ප්‍රමුඛ වෙන්නේ ඒ භික්ෂු භික්ෂුණී කියන ඒ දෙපිරිස ගිහි ජීවිතය අතහැරලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ අරමුණක් ඇතුව. ඉතින් ගිහි ජීවිතය අතහරිනවා කියලා ඒ උදවිය අතහරින්නේ ඒක හොඳට පැහැදිලි කරලා තිනවා. අප්පංවා භෝගක්ඛන්දම් පහය. අල්ප වූ භෝගක්ඛන්ද අතහරිනවා. මහන්තංවා භෝගක්ඛන්දම් පහය. මහත් වූ භෝග සම්පත් අතහරිනවා. අප්පංවා ඥාති පරිවට්ටම් පහය. අල්ප වූ ඥාති පිරිස් අතහරිනවා. මහන්තංවා ඥාති පරිවට්ටම් පහය. මහත් වූ ඥාති පිරිස් අතහරිනවා. එහෙම අතහැරලා කේසමස්සුන් ඕහාරිත්වා කිස් රැවුල් බාලා කාසායානි වත්තානි අච්ඡාදිත්වා කසාවතක් කසට වතක් එමෙතන දුර්වර්ණ කරපු වස්ත්‍රයක් පුරවාගෙන
මේ අගාරස්මා අනගාරියම් පප්පචි. අනගාരിക වූ බුද්ධ ශාසනයේ අගාරිය ඒ කියන්නේ ගිහි ජීවිතෙන් බැහැර ගිහි ජීවිතයේ ආකල්පයක් තියෙන්න බෑ. ගිහි ජීවිතයේ ගිහි කෙනෙකුට තියෙන ආකල්පයක් තියෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට. එතකොට ආන්නේ ඒ විදිහට තමයි බුද්ධ ශාසනයේ මහාන වෙන්නේ. එතකොට ඒ බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තමයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තයි. ඒ තමයි නිවන් අවබෝධ සියලු දුකින් නිදහස් වීම. නිවන් අවබෝධය තමයි අරමුණ. එතකොට ඒ අරමුණම පෙරදරි කරගෙන ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරලා ඉන්න පිරිස බුදුරජාණන් වහන්සේ දැක්කා ප්‍රමුඛ පිරිස විදියට. ඒ නිසා සමහරට මේ දේශනා භාග්‍යතුන් වහන්සේ කරන අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අවස්ථාවල ගිහි පිරිසත් ඉන්නේ ඇති. හැබැයි මුලින් ඉන්නේ භික්ෂු පිරිස, භික්ෂු භික්ෂුණී පිරිස. භාග්‍යතුන් වහන්සේ ඒ පිරිස අමතා දේශනා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ දහම් කරුණු ගිහි උදවියට අදාළ නැහැ කියන එක නෙවෙයි. නිවන් ප්‍රතිපදාවට නිවන් අවබෝධ කරගන්න මාර්ගයට ගිහි මාර්ගයේ පැවිදි මාර්ගය කියලා දෙකක් නැහැ. එකම මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගිහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවිදි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දෙකක් නැහැ. එකම නිවන් මගයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නිසා ගිහි ඔබටත් මේ ධර්මය ඒ විදිහටම වළංගුයි. පැවිදි අපට වගේම ගිහි ඔබටත් මේ ධර්මයේ විදිහටම වළංගු. බුදුරජාණන් වහන්සේ වදාළ චත්තාරෝ මේ භික්ඛවේ අන්තා මහණෙනි අන්ත හතරක් තිබෙනවා. කතමේ චත්තාරෝ කුමක්ද ඒ අන්ත හතර? සක්කායන්තෝ පළවෙනි අන්තය සක්කාය කියන අන්තය. සක්කාය සමුදයන්තෝ දෙවෙනි අන්තය සක්කාය සමුදය කියන අන්තය. සක්කාය නිරෝධන්තෝ තුන්වෙනි අන්තය සක්කාය නිරෝධය කියන අන්තය. සක්කාය නිරෝධගාමිනී පටිපදන්තෝ හතරවෙනි අන්තය සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියන අන්තය. ඔන්න එහෙනම් අන්ත හතර. කෙලවරවල් හතර. මොකද්ද? සක්කාය නම් වූ අන්තය, සක්කාය සමුදය නම් වූ අන්තය, සක්කාය නිරෝධය නම් වූ අන්තය, සක්කාය නිරෝධගාමිනී පටිපදාව නම් වූ අන්තය. ඔය තමයි අන්ත හතර. අපි මේවා අහලා නෑ නෙවෙයි අහලා තියෙනවා. බොහෝ දේශනාවලදී අපි මේ දේවල් මේ දහම් කරුණු කතා කරලා තියෙනවා, අහලා තියෙනවා. කතමෝච භික්ඛවේ සක්කායන්තෝ මහණෙනි සක්කාය අන්තේ යනු කුමක්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සක්කාය නම් වූ අන්තය කුමක්ද? පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධ කියලායි කිවි යුත්තේ. කතමේ පංච මොකද්ද මේ පහ? සේයති දං රූපෝපාදානස්කන්ධෝ, වේදනෝපාදානස්කන්ධෝ, සංඤෝපාදානස්කන්ධෝ, සංඛාරෝපාදානස්කන්ධෝ, විඥානෝපාදානස්කන්ධෝ අයං උච්චති භික්ඛවේ සක්කායන්තෝ. මහණෙනි මේ තමයි සක්කාය නම් වූ අන්තය. එහෙනම් සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයට. එතන මේක අන්තයක්. සක්කාය නම් වූ අන්තය. එක කෙලවරක් මේක. ධර්මයේ තියෙන එක කෙලවරක්. සක්කාය නම් වූ අන්තය. එතකොට සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා දෙකක් තියෙනවා. සක්කාය යනෝ පංච උපාදානස්කන්ධයයි. සක්කාය දෘෂ්ටි යනෝ, සක්කාය දිට්ඨිය යනෝ මේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගන්නා වූ දෘෂ්ටියයි. සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම. ඒකට අපි කියනවා විෂයාකාර වූ සක්කාය දිට්ඨිය කියන. සක්කාය දිට්ඨිය ආකාර 20ක් තියෙනවා.
එතකොට එක උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධයට 4 ආකාරයකින් ආත්ම වශයෙන් බැඳෙනවා. දිට්ඨි කියන්නේ උපාදානයක්. ඒතර ආත්ම වශයෙන් බැඳෙනවා 4 ආකාරයකට. රූපයට. වේදනාවට 4 ආකාරයකට ආත්ම වශයෙන් බැඳෙනවා. සංඥාවට 4 ආකාරයකින් ආත්ම වශයෙන් බැඳෙනවා. සංස්කාර විඥාන මේ උපාදානස්කන්ධ වලට 4 ආකාරයකට ආත්ම වශයෙන් බැඳෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එහෙනම් ඔන්න සක්කාය කිය මොකද්ද? පංච උපාදානස්කන්ධය. මොකක්ද මේ පංච උපාදානස්කන්ධය? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. අපි ගහලා තියෙනවා. පංච උපාදානස්කන්ධය ඔබට හොඳට කටපාඩම්, හොඳට මතකයි. එතකොට මේක අවබෝධ කරගන්න ඕනි. ඒතර මේකටම තමයි දුක කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කිව්වේ. ඒ දුක අවබෝධ කරගන්න තියෙන දෙයක්. පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධයත් කන්ද සූත්‍රයේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේම තියෙන කන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ කන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය කියලා දෙකක් තියෙනවා. රූපස්කන්ධය කියලා කිව්වේ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං, ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික වූ බාහිර වූ. ඊට පස්සේ අජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා, ඕලාරික වූ ගොරෝසු සහ සියුම් වූ, ගොරෝසු හෝ සියුම් වූ, ඕලාරිකං වා සුකුමං වා, හීනං වා පනීතං වා, හීන වූ කියන්නේ පහත් වූ, ප්‍රණීත වූ, උසස් වූ, හීනං වා පනීතං වා, යන්දූරේ සන්තිකේවා, දුර වූ ළඟ වූ යම් රූපයක් ඇද්ද ඒ රූපස්කන්ධයයි. ඒක රූපස්කන්ධය. ඊපස්සේ මේ රූපස්කන්ධයටම බුදුරජාණන් වහන්සේ තව වචන දෙකක් අලුතෙන් එකතු කරනවා. රූපස්කන්ධය කියන එක ඒ විග්‍රහයටම තව වචන දෙකක් අලුතෙන් එකතු කරනවා. සාසවා උපාදානීය. ආශ්‍රව සහිත වූ කියන්නේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන, උපාදානීය උපාදානයන්ගෙන් ඇසුරු කරන්නා වූ ස්වභාවය. මේ රූපස්කන්ධය ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් ඇසුරු කරන්නා වූ ස්වභාවයට කියනවා රූප උපාදානස්කන්ධය. අර කිව්වේ රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයම ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් ඇසුරු කරන්නා වූ ස්වභාවයට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. එහෙනම් ඔන්න කන්ද සූත්‍රයක තියෙන්නේ. රූපස්කන්ධයත් රූප උපාදානස්කන්ධයත් අතර වෙනස. ඒ වගේමයි වේදනාස්කන්ධය කියලා කිව්වේ යංකින්චි වේදනම්, මේ කියන්නේ වේදනාවක් ඇද්ද අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ වූ යම් විඳීමක් ඇද්ද ඒකට කියනවා වේදනා ස්කන්ධය කියලා. වේදනා ස්කන්ධය. ඒ වේදනා ස්කන්ධයම ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් ඇසුරු කරන්නා වූ ස්වභාවයට කියනවා වේදනා උපාදානස්කන්ධය. එහෙනම් ස්කන්ධ සහ උපාදානස්කන්ධ අතර වෙනසක් තියෙනවා ওই විදිහට. ස්කන්ධ කිව්වේ අර 11 ආකාර ඒ ස්කන්ධය. ඒ ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් ඇසුරු කරන්නා වූ ස්වභාවයට කියනවා උපාදානස්කන්ධය කියලා. ඒතර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ පහම ස්කන්ධ විදිහටත් විග්‍රහ වෙනවා, උපාදානස්කන්ධ විදිහටත් විග්‍රහ වෙනවා. ඒතර මේ සක්කාය කියලා කිව්වේ ස්කන්ධ නොවේ, උපාදානස්කන්ධ.
සක්කාය කිව්වේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේක තමයි සක්කාය කියලා කිව්වේ. ඔන්න ඕක ඒකාන්තයක්. එතන රූප උපාදානස්කන්ධය කියලා කිව්වේ. දැන් මේ රූපය කිව්වේ මොකක්ද? රූපය කියලා කිව්වේ චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයන් සහ චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතාන, සතර මහා භූතයන්ගේ උපාදායෙන් හටගන්නා වූ දෙයට කියනවා රූපය කියලා. සතර මහා භූතයන් සහ සතර මහා භූතයන්ගේ උපාදායෙන් ඇතිවෙන දෙයට කියනවා රූපය කියලා. චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඒක තමයි රූපය. එතකොට රූපේ හට ගැනීම තමයි ආහාර. ආහාර සමුදය, රූප සමුදය. ආහාර කියලා කිව්වේ අපි ගන්න ඔය අපි සාමාන්‍ය ජීවිතයේ ආහාර කියලා හඳුන්වන ආහාරය විතරක් නෙවෙයි. ආහාර හතරම. ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා ආහාර හතරක් තියෙනවා. මේ ආහාර හතරම ඕනි රූපය හටගන්න. ඔය ආහාර හතරම නැත්තම් රූපය හටගන්නේ නැහැ. කබලින්කාර ආහාර විතරක් තිබ්බට රූපය හටගන්නේ නැහැ. ආහාර හතරම ඕනි. ආහාර සමුදය, රූප සමුදය. එතන ආහාර කිව්ව එතකොට ආහාර හතරමයි. ඒ ආහාර හතරම ඕනි රූපය හටගන්න. එතකොට රූප උපාදානස්කන්ධය හටගන්න විදිහ දේශනාවල තියෙනවා. රූපාදානස්කන්ධය හටගන්න විදිහ. අපි මේ ඉස්සෙල්ලා ගොඩාක් අවස්ථාවලදී කතා කරලා තියෙනවා. රූපාදානස්කන්ධය සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ රූපාදානස්කන්ධය සකස් වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා මහාත්තිපදෝපම සූත්‍රයේ අපිට ඉස්සෙල්ලා කතා කරලා තිනවා. සතර මහා ධාතුන් ගැන විස්තර කරලා සතර මහා ධාතුන් ගැන විස්තර කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා රූප උපාදානස්කන්ධය හටගන්න විදිය. එහිදී සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා අජ්ජත්තිකං චේව ආවුසෝ චක්කුං අපරිබින්නං හෝති. ආයස්මත්නි මේ ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් ඒ කියන්නේ ඇස හොඳයි. ආධ්‍යාත්මික ඇස හොඳයි. හොඳ මට්ටමේ තියෙන. ඒතර මේ ඇස හොඳ මට්ටමේ තියෙනවා කියලා කියන්නේ කොහොමද ඒක දැනගන්නේ? ඇස හොඳයි, ඇස බිඳිලා නැහැ කියලා කියන්නේ කොහොමද දැනගන්නේ? දැන් අපි යනවා මගේ S2 පරීක්ෂා කරගන්න යනවා කියලා හිතන්න. ඒතර මගේ S2 හොඳයිද කියලා දැනගන්නේ කොහොමද දොස්තර කොහොමද කරන්නේ? රූප ටිකක් පෙන්නනවා. ඉලක්කම් ටිකක් පෙන්නනවා. පේනවද කියලා බලන්න. ඊන් පස්සේ අකුරු ටිකක් පෙන්නනවා. පේනවද කියලා බලන්න. එහෙනම් ඇස හොඳයිද කියලා දැනගන්න අපිට මොකක්ද ඕනි? රූප ඕනි. තුනනි සාමාන්‍ය ජීවිතෙත් වෛද්‍ය විද්‍යාව අනුවත් ඇස හොඳයිද කියලා බලා ගන්න පාවිච්චි කරන රූපය. රූප. ඇසට පේන රූප. බුදු දේශනාවට අනුවත් ඇස කියන එක රූපය නැතුව හටගන්න එකක් නෙවෙයි. ඇස කියන එක රූපේ නැතුව හටගන්න එකක් නෙවෙයි. ඇස රූපය පේනකොට රූපය පේනවා කියන රූපය දකින මොහොතේ හටගන්න දෙයක්. ඇස නැතුව රූපත් නැහැ. රූපේ නැතුව ඇසත් නැහැ. ඇස නැත්තම් රූපේ කියලා දෙයක් අපිට නැහැ. ඇස නැත්තම් රූප දකින්නවා කියලා එකක් නැහැ. රූප කනට පේන්නේ, නාසයට පේන්නේ, දිවට පේන්නේ, කයට පේන්නේ රූප. හිතට පේන්නේත් නැහැ රූප. හිතට එන්නේ සිතිවිලි.
හිතින් අපි රූප දකින ඒ අපි දැකපු රූප හිතින් මවා ගන්නවා. නමුත් ඒක සාමාන්‍ය ජීවිතයේ රූප දැකීමක් නෙවෙයි. ඒක සිතවිල්ලක්. රූපය දකින්න ඇස ඕනෙමයි. එහෙනම් රූපය දකින මොහොතේ ඒ රූපයේ ඇස ඉස්සරහා රූපය ඇසට අරමුණු වෙන මොහොතේ හටගන්න දෙයක් ඇස නම් වූ ආයතනය. අපිට ඉස්සලා කතා කරලා සාරිපුත්ත මහ රහතන් දේශනා කරන්නේ ආයෂ්මත්නි ආධ්‍යාත්මික ඇස බිඳලා නැහැ. අජ්ජත්තිකං චේවාවසෝ චක්කුං අපරිබින්නං හෝති. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූප ඇස ඉස්සරහට පැමිණලා ඇසේ ආපාතනේ වෙලා බාහිර රූපේ බාහිර රූපා ආපාතං ආගච්ඡති. ඒක හරි වැදගත් දෙයක්. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. ආපාතනේ වෙලා පතනේ වෙලා. මොකද පතනේ? රූපය ඇවිල්ලා වදිනවද ඇහි? රූපය ඇහිලා ඇහි වදින්නේ නැහැ. මා ඉස්සරහා තියෙන මේ රූපය මේ මල් පොකුර මේක රූපයක් මා ඉස්සරහා තියෙන. මේ මල් පොකුර මගේ ඇසින් දකින්නකොට මේ මල් පොකුර ඇවිල්ලා වදින්නේ නැහැ මගේ ඇසි. එහෙනම් වදින්න මොකද්ද? ආපාතනේ වෙන්න මොකද? ආපාතනේ වෙනවා කියලා තියෙනවනේ. ආපාතනේ වෙන්න මොකද්ද? වර්ණයක්. ආලෝකයක්. වර්ණයේ රැගත් ආලෝකයක්. ඇසේ ආපාතනේ වෙන්නේ. ආපාතනේ වීමක් තියෙනවා. හරි? ඒතර වදින්න මොකේද? ආපාතනේ වෙන්න මොකේද? ඇසේ. ඇස කියලා කිව්වෙතන මේ අපි මේ ඇස කියලා හඳුන්වන මේ දෙයක් තියෙනවානේ. ඒක තියෙනවා උපවත් වූ පෘෂ්ඨයක්. ඒක උපවත් බව නැත්තම් ඇස් පේන්නේ අපිට. ඒ උපවත් බවත් එක්ක තමයි ඒ ආලෝකයේ නාභිගත වෙන්නේ. හරි? ඒ උපවත් භවයේ තමයි උපවත් පෘෂ්ඨයේ තමයි අර ආලෝකය ඇවිල්ලා වදින්නේ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. ඒ වැදුනාට ඒක ආපාතනේ වුණාට ඒ ආලෝකය ඒ වර්ණය ආපාතනේ වුණාට රූපේ දකින්නේ නැහැ. ආපාතනේ වුණාට රූපේ දකින්නේ නැහැ. තව විශේෂ කාර්යයක් තියෙන්න ඕනේ. ඒක ප්‍රධානයි. මොකද්ද? තජ්ජෝව සමන්නාහාරෝ හෝති. ඒ තමයි ඒ කෙරෙහි අවධානය යොමු වෙන්න ඕනේ. ඒකට දේශනාවේ සඳහන් වෙන්නේ මානසිකාරය කියලා. ඒ වර්ණයේ එහෙමත් නැත්නම් ඒ ආලෝකය ඒ රූපයට අදාළ ආලෝකය ඒ රූපේට වර්ණය ඇසී එමෙතන චක්කු ප්‍රසාදේ එහෙමත් නැත්නම් උපවත් පෘෂ්ඨේ ආපාතනීය වුණාට පස්සේ පතනේ වුණාට පස්සේ ඒ කෙරෙහි අපේ අවධානය යොමු වෙන්න ඕනේ. මානසිකාරය යොමු වෙන්න ඕනේ. තජ්ජෝව සමන්නාහාරෝ හෝති. ඉන්පස්සේ මොකද්ද වෙන්නේ? යන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. ඔන්න වැදගත්ම දේ. ඔය තුන එකතු වෙද්දී ඔය අංග තුන සම්පූර්ණ වෙද්දී මොකද්ද? ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිර රූපය ඇසේ ආපාතනය වෙලා ඒ එන වර්ණය එමත්නම් ආලෝකය ඇසේ පතිත වෙලා ඒ කෙරෙහි මානසිකාරය යොමු වෙලා ඒ අවශ්‍යතා තුන සම්පූර්ණ වුණාට පස්සේ අනිවාර්යෙන් සිදුවෙන දෙයක් තියෙනවා. ඒ තමයි විඥාන භාගස්ස පාතු භාව හෝති. ඒක දැක්කා කියලා ඒ පතිත වුණා. එමත්නම් ඒ වර්ණේ දැක්කා කියලා ඒ රූපේ දැක්කා කියලා සිතක් පහළ වෙනවා. සිතක් පහළ වෙනවා. සිතක් උපදිනවා. සිතවිල්ලක් උපදිනවා. ඒ සිතවිල්ලට කියනවා විඥානය කියලා. ඒක ඇස මුල් කරගෙන උපදින සිතවිල්ලක්. ඇස මුල් කරගෙන උපදින සිතවිල්ලක්. ඒක නිසා අපි ඒක හඳුන්වන භාග්‍යතුන් වහන්සේ හඳුන්වනවා චක්කු විඥානය කියලා.
අර එහෙනම් මේ විඥානයේ පහළ වෙන්න අර ටික සම්පූර්ණ වෙන්න ඕනේ. ආධ්‍යාත්මික ඇස බිඳිලා නොතිබෙන්න ඕනේ. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් බිඳිලා නම් විඥානේ පිහිටන්නේ නැසී. බාහිර රූපය ආපාතන වෙලා තියෙන්න ඕනේ. බාහිර රූපයක් ආපාතනේ නොවුනොත් එහෙම විඥානේ පිහිටන්නේ නැහැ. සිතිවිලි උපදින්නේ නැහැ. මානසිකාරය යොමු වෙන්න ඕනේ. මානසිකාරය නැත්තම් ඒත් විඥානේ පිහිටන්නේ නැහැ. අර තුනම එකතු වෙච්ච අවස්ථාවේ අනිවාර්යෙන් සිදු වෙන එකක් තමයි ඊට අදාළ විඥානය සිත උපදිනවා. විඥානය කියවට ඔබ බය වෙන්න එපා. විඥානය කියන බරපතල වචනේට ඔබ බය වෙන්න එපා. විඥානය කියන්නේ ඒක දැක්කා, ඒක පතිත වුණා කියලා සිතක් උපදිනවා. ඒකට විඥානය කියලා කිව්වා. ඒ දැනගැනීමේ සිත, ඒ සංසිද්ධිය සිද්ධ වුණා කියලා දැනගැනීමේ සිත. ඔන්න විඥානය ඉපදුණා. දැන් අර ආධ්‍යාත්මික ඇසයි බාහිර රූපයයි අර විඥානයයි තුන දැන් විඥානයත් පිහිටලානේ. මේ තුන එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා. විඥානේ පිහිටන අවස්ථාව. ඒ අවස්ථාවට කියනවා නමක්. ඒකට කියනවා ස්පර්ශය කියලා. ඒකට කියන ස්පර්ශය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එතනදී ඒ මොහොතේ ඒ විඥානීය පහළ වූගේ යම් රූපයක් ඇත්ත. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ විඥානීය පහළ වූගේ යම් රූපයක් ඇත්ත. තං රූපපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒක රූපපාදානස්කන්ධයයි කියන පැනවීමට යනවා. එනකොට රූපපාදානස්කන්ධේ. ඒතර එතනදී ආධ්‍යාත්මික රූපපාදානස්කන්ධේ හටගත්ත කොහෙද? ඇසේ. ඇස මුල් කරගෙන. එහෙනම් එතන ආධ්‍යාත්මික ඇස වැදගත් වුණා. බාහිර රූපේ වැදගත් වුණා. ඒකෙහි තියෙන අවධානය මානසිකාරය වැදගත් වුණා. විඥානයේ පිහිටීම වැදගත් වුණා. සිතවිල්ල උපදීම, විඥානයේ පිහිටීම, දැනගැනීමේ සිත උපදීම වැදගත් වුණා. අන්න ඒ ටික එකතු එතන හට ගන්නවා මොකද්ද? සාරිපුත්ත මහ දේශනා කළා. ඔන්න එතන හට ගන්නවා ඒකට කියනවා රූපාදානස්කන්ධී සංඝංග, රූපාදානස්කන්ධය කියලා. එහෙනම් මේ රූපාදානස්කන්ධේ ඔය ඇසේ හට ගන්න මොහොත. ඉන්පස්සේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ආධ්‍යාත්මීය කන බිඳිලා නැත්තම්, ආධ්‍යාත්මයේ කන බිඳිලා නැහැ කියලා කියන්නේ කන හොඳට ඇහෙනවා කියන එකයි. හරි? කන හොඳට ඇහෙනවා. එතකොට මේ ශබ්දයක් නිකුත් වුණාට පස්සේ අපේ කනේ අර කම්පණය වෙන යම් පටකයක් තියෙනවා. පටලයක් තියෙනවා. කම්පණය වෙන පටලයක් තියෙනවා. ඒකට තමයි අපි කන කියලා කිව්වේ. කන කියලා කිව්වේ අපි සාමාන්‍යයෙන් දැන් මේ බාහිරට පේන මේ කෑල්ල නැතත් කමන්නේ. අපි කන කියලා හඳුනාගෙන තියෙන මේකනේ. නමුත් මේ කෑල්ල නැතත් කමන්නේ. ඒක වැදගත් නෑ. අර කම්පණය වෙන්න බලපාන ඒ කම්පණය වෙන පටලයක් තියෙනවා. ඒ පටලයේ තමයි කම්පණය වෙන්නේ අර ශබ්දයෙන්. බාහිරින් එන ශබ්දයෙන් කම්පණය වෙන්නේ පටලය. ඒකට කියනවා ඒක තමයි ආධ්‍යාත්මයේ කන බිඳිලා නැහැ කියලා කියන්නේ. ඒක හොඳට කම්පණය වෙන ස්වභාවයෙන් තියෙනවා. සමහර කට්ටිය සමහර ටික ඝනකමට තියෙන්න පුළුවන්. සමහරම දන්නේ කියන්න. සමහරට එහෙම වෙන්න පුළුවන්. සමහරට හරියට කම්පණය වෙන්නේ නැහැ වෙනම. ඔන්න උපතින්ම සමහරට කන් ඇහෙන්නේ නැහැ. සමහර කට්ටිය. සමහර කට්ටිය ඒක පළුදු වෙන්න පුළුවන්. එතකොට සමහරට අපි කියන කන් අඩි පැලිලා තියෙනවා කියලා. හරි. ඒක පළුදු වෙලා තියෙන්න පුළුවන් සමහර විට. එතකොට ඒ කම්පණය වෙන්නේ නැහැ අවශ්‍ය විදියට. එතකොට ඇහෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ මුකුත් ප්‍රශ්නයක් නැතුව, ආබාධයක් නැතුව හොඳට ඒ කම්පණය වෙන ස්වභාවයෙන් ඒ පටලේ තියෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික කන බිඳිලා නැහැ කියලා කියන්නේ. බාහිරාච සද්දා ආපාතං ආගච්ඡති. බාහිර
ශබ්ද ආපාතනය වෙලා තියෙනවා. මොකේද? අර සෝත ප්‍රසාදී. ඉමතර කනේ තියෙන පටලේ ආපාතනය වෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා වදිනවා. ඒ බාහිර ශබ්දේ ආපාතං ආගච්ඡති. එහෙම වැදුනා කියලා සද්දය ඇහෙන්නේ නැහැ. තව ප්‍රධාන කොන්දේසියක් බලපානවා. ඒ තමයි ඒකට අවධානය තියෙන්න ඕනි. ඒකට කියනවා මානසිකාරය කියන. එහෙනම් මෙන්න මේ මානසිකාරයක් තියෙනවා නම් එතන හට ගන්නවා ඒ බාහිර ශබ්දය මේ ආධ්‍යාත්මයේ කනේ වැදුනා කියලා දැනගන්න සිත. බාහිර ශබ්දය ආධ්‍යාත්මයේ කනේ වැදුනා කියලා පතිත වුණා කියලා දැනගන්න සිත උපදිනවා. ඒකට කියනවා විඥානය කියලා. ඒ කන ඇසුරු කරගෙන හටගන්න නිසා ඒ සිත ඒක කියනවා සෝත විඥානය කියලා. හරි? සෝත විඥානය. ඒ බාහිර ශබ්දය වැදුනා කියලා දැනගන්න සිත. ඒක සෝත විඥානය. සාරිපුත්ත මහ දේශනා කරන මෙන්න මේ මොහොතේ ඒකින මේ විඥානය හටගත්තු මොහොතේ ඒකිනාගේ යම් රූපයක් ඇද්ද තං රූපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒකට කියනවා රූපපාදානස්කන්ධය. ඒතර ඒ රූපපාදානස්කන්ධය කන මුල් කරගෙන හටගත්තු එකක්. කන මුල් කරගෙන හටගත්තු එකක්. ඒක ඉස්සරලක ඇස මුල් කරගෙන හටගත්තු රූපපාදානස්කන්ධය. ඒතර ඒකට බලපෑවෙ නම් බාහිර රූපයත් ඇස මුල් කරගෙන හටගන්න. ඒ රූපපාදානස්කන්ධයට. මේකට බලපෑව බාහිර ශබ්දයක් මේ කන මුල් කරගෙන මේ හටගන්න රූපපාදානස්කන්ධයට. ඒ වගේම නාසය, දිව, කය, මනස මේ ආයතන 6ම මුල් කරගෙන රූපපාදානස්කන්ධය හට ගන්නවා. හරි? මේ ආයතන 6ම මුල් කරගෙන රූපපාදානස්කන්ධය හට ගන්නවා. එහෙනම් ඔන්න මෙතන දැන් මේ සක්කාය කියන අන්තේ රූපපාදානස්කන්ධය හට ගන්න ඔය විදිහට. දැන් ඔක මා තුළ සිදු වෙනවද? සිදු වෙනවා. ඔබ තුළ සිදු වෙනවද? සිදු වෙනවා. දැන් ඔබ ඇසෙන් රූප බලනවා කියන්නේ ওই සිද්ධිය සිදු වෙන්නේ. කනෙන් ශබ්ද අහනවා කියන්නේ ওই සිද්ධිය සිදු වෙන්නේ. එහෙනම් ඇසෙන් රූප බලන මොහොතක් පාසා මොකද හටගන්නේ? ඇසේ පංච උපාදාන රූප උපාදානස්කන්ධය. කනින් ශබ්ද අහන මොහොතක් පාසා හටගන්නේ මොකද්ද? කනේ රූප උපාදානස්කන්ධය හටගන්න. කන හරහා. නාසයට ගඳ සුවඳක් දැනෙන මොහොතක් පාසා නාසී රූපාදානස්කන්ධය හට ගන්නවා. දිව, කය, මනස මේ හැම එකම ඒ ආයතනයට අදාළ අරමුණ ලැබෙනකොට ඒ ආයතනේ රූපාදානස්කන්ධය හට ගන්නවා. ඒ ආයතන ඔස්සේ. එහෙනම් ඔන්න රූපාදානස්කන්ධය හට ගන්න විදිය. ඒතර ඔබ මේකෙන් මිදෙලත් නැහැ. මම මේකෙන් මිදෙලත් නැහැ. මේ රූපාදානස්කන්ධය සකස් වෙනවා. හරි? එතකොට මේ ඔන්න දැන් ඒ රූපාදානස්කන්ධය ඊට පස්සේ ඒ මොහොතේ දැන් රූපාදානස්කන්ධය හට ගන්න මොහොතේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරන එකනාගේ යම් විඳීමක් ඇත්ත. අර රූපය දකිනකොට හරි අර ඇසින් අර බාහිර රූපය ඇසී ආපාතනය වෙලා ඒකට මනසකාරය යොමු වෙලා විඥානය පිහිටලා ඒ මොහොතේ දැන් කිව්වනේ ඒක රූපාදානස්කන්ධය ඒ මොහොතේ හට ගන්නවා කියලා. ඒ රූපාදානස්කන්ධය හට ගන්න මොහොතේ ඒ කෙනාගේ යම් විඳීමක් ඇත්ත. ඒක සැප විඳීමක් වෙන්නත් පුළුවනි. දුක් විඳීමක් වෙන්නත් පුළුවනි. දුක් සැප රහිත උපේක්ෂා විඳීමක් වෙන්නත් පුළුවනි. ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ඒතර මේ වේදනා උපාදානස්කන්ධය ඇස මුල් කරගෙන රූපය මුල් කරගෙන අර රූපාදානස්කන්ධය මුල් කරගෙන හට ගන්නවා. ඇසින් දකින රූපය මුල් කරගෙන හට ගන්නවා. ඒ වේදනා උපාදානස්කන්ධය. හරි. ඊන් පස්සේ කනින් අහන ශබ්දය මුල් කරගෙන හට ගන්නවා වේදනා උපාදානස්කන්ධය. නාසයෙන් දැනෙන ගඳ සුවඳ මුල් කරගෙන හට ගන්නවා වේදනා උපාදානස්කන්ධය. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතන අරමුණු මුල් කරගෙන හට ගන්නවා වේදනා උපාදානස්කන්ධය. විඳීම. ඒ සැප දුක් උපේක්ෂා ඕන විඳීමක් හට ගන්න පුළුවනි.
ඊන් පස්සේ සංඥාව. දැන් ඒක අපි හඳුන ගන්නවා. හරි? විඳින දේ හඳුනගන්න. යම් වේදේති තං සංජානාති විදීම තුලින් හඳුනා ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා. එතන හට ගන්නවා සංඥා උපාදානස්කන්ධය. හඳුනගත්තට පස්සේ හඳුන ගැනීම ඔස්සේ හඳුන ගැනීම ඒක නිවැරදි හඳුන ගැනීමක් නෙවෙයි සාමාන්‍ය පුච්චිලක තියෙන්නේ. හැම වෙලාවෙම තියෙන සංඥා විපල්ලාසයක්. හරි සංඥා විපල්ලාස මේ ගොඩාක් විස්තර වශයෙන් අපිට කතා කරන්න දැන් වෙලාව මදි නිසා මේ කෙටියෙන් මම කියාගෙන යන්න. සංඥා උපාදානස්කන්ධය. ඒ සංඥා උපාදානස්කන්ධය සංඥාව ඇති වුණාද ඉන් පස්සේ ඒ හඳුනගත්තු දේ හරහා හඳුනගත්තු දේ විදිහට අපි හඳුනගන්නේ අනිත්‍ය දේ නිට්ටය විදිහට, දුක්ඛේ සැප විදිහට, අනාත්මෝ දේ ආත්ම විදිහට හඳුනගන්නේ. අන්නේ සංඥා විපල්ලාසයට අනුව අපි හිතන්න පටන් ගන්නවා. චේතනා දැක්කේ කෙනෙක් නම් ඒ කෙනා ගැන දැන් හිතනවා මෙයා මගේ අම්මා තාත්තා, එහෙම නැත්නම් මෙයා මගේ තරහකාරයා, මෙයා මගේ මිතුරා, මෙයා මගේ ආදරවන්තයා, ආදරවන්තිය. ඕන දෙයක් හිතන්න පුළුවන්. චේතනා හට ගන්නවා. ඒකට කියනවා සංස්කාර උපාදානස්කන්ධය. මේ මොහොතේ මේ වෙනකොට විඥාණය හට අරන් ඒකට කියනවා විඥාන උපාදානස්කන්ධය. ඉතින් බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ওই විදිහට ඇසහරහා කනහරහා නාසය දිවකය මනසහරහා හට ගන්නවා. එතකොට මේක ඔබ නිරන්තරයෙන් ඉන්නේ මේ ක්‍රියාදාමය තුල. මම නිරන්තරයෙන් ඉන්නේ මේ ක්‍රියාදාමය තුල. එහෙනම් පංච උපාදානස්කන්ධය අපි අතීතයේ යම් කාලයක් ගත කළාද ඒ සෑම මොහොතකම සිදුවුනේ මේක. වර්තමානයේ මේ ගෙවන අපි වර්තමාන මොහොතේ සිදුවෙන්නේ මේක. අනාගතයේ යම් කාලයක් ඇද්ද සිදුවෙන්නේ මේක. අනාගත භවයක් ඇද්ද සිදුවෙන්නේ මේක. අතීත භවයන් ගැන සිහි කරනවාද සිදුවෙන්නේ මේක. අනාගත භවයන් ගැන සිහි කරනවාද සිදුවෙන්නේ මේක. හරි. එතකොට එහෙනම් මේ පංච උපාදානස්කන්ධයෙන් ගැන පංච උපාදානස්කන්ධය හට ගැනීමෙන් මිදෙන මොහොතක් නැහැ. එහෙනම් සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ. එහෙනම් සක්කායෙන් මිදුණු මොහොතක් නැහැ. සක්කාය කියන්නේ කාන්තයක්. ඒකෙන් මිදුණු මොහොතක් නැහැ. ඊන් පස්සේ කතමෝච බික්කවේ සක්කාය සමුදයන්තෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සක්කාය සමුදයන්තය මොකක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සේයති තං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං උච්චති බික්කවේ සක්කාය සමුදයන්තෝ. මහණෙනි සක්කාය සමුදයන්තය තමයි තණ්හාව. එහෙනම් මේ සක්කාය හටගන්නේ හරි සක්කාය කියන අන්තය හටගන්නේ සක්කාය සමුදය අන්තය නිසා. තණ්හාව නිසා. මං ඉස්සර කිව්වනේ සක්කාය කිව්වේ පංචස්කන්ධය නෙවෙයි පංච උපාදානස්කන්ධය. රූපස්කන්ධය නෙවෙයි රූප උපාදානස්කන්ධය. සාසවා උපාදානීය කියන වචන දෙකක් මං කිව්වේ. අර රූපස්කන්ධය කියනට අමතරව තියෙනවා කියලා. රූපාදානස්කන්ධය. එහෙනම් මේ සාසවා උපාදානීය කියන මේ දෙක හටගන්නේ මේ දෙක තියෙන්නේ තණ්හාවත් එක්ක. ඔකෙන් තමයි හදලා දෙන්නේ. බන්ධ මේක දිගින් දිගට පැවැත්ම හදලා දෙන්නේ තණ්හාවෙන්. මේක අපිට කාල වේලාව තිබ්බනම් ගොඩක් අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් දැන් අපිට විස්තර කරන්න කාලයක් නැහැ. එහෙනම් මේ තණ්හාවෙන් ඔන්න මේක හදලා දෙනවා. ඒකනේ කිව්වේ මේක හදන වඩුවා තණ්හාව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මම අඳුනගත්තා කියලා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ಜಾති පුනප්පුණ. ගහකාරක දිට්ඨෝසි ගෘහකාරකය ගේ හදන වඩුව මම ඔබව දිට්ඨෝසි දැක්කා. මම ඔබ දැක්කා. කවුද මේ ගෘහකාරකයා? තණ්හාව. තණ්හාව මේ ගෘහකාරකයා. එහෙනම් ඔන්න ඒ තණ්හාව ඒ කොහොමද හඳුන්වන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවය ඇති කරලා දෙනවා. නන්දි රාග සහගතා
ඒක නන්දියෙන් කියන්නේ ආසාවෙන් යුක්තයි. ආසාව හට ගන්නවා. කැමැත්ත හට ගන්නවා. අන්ජ තත්ත්‍ර තත්‍රාභිනන්දිනී ගිය ගිය තැන සතුටින් ඇලෙනවා. ගිය ගිය තැන සතුටින් පිළිගන්නවා. තත්ත්‍ර තත්‍රාභිනන්දිනී සේති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම භව විභව වශයෙන් තණ්හාව කොටස් තුනයි. දැන් මෙතන තණ්හාව තව ගොඩාක් ආකාරයකට විස්තර කරන්න පුළුවන්. දැන් මෙතන ප්‍රධාන කොටස් තුන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. හරි. එහෙනම් ඔන්න ඒ ආකාරයෙන් පවතිනා වූ තණ්හාව තමයි කියනවා සක්කාය සමුදය. සක්කාය හැදෙන්නේ මෙන්න මේ තණ්හාව නිසා. සක්කාය හැදෙන්නේ තණ්හාව නිසා. හරි. රූපස්කන්ධය නෙවෙයි රූපාදානස්කන්ධය හැදෙන්නේ තණ්හාව නිසා. වේදනාස්කන්ධය නෙවෙයි වේදනා උපාදානස්කන්ධය හැදෙන්නේ තණ්හාව නිසා. ඇයි ඒ? සාසවා උපාදානීය බවට පත් වෙන්නේ තණ්හාවෙන්. ආශ්‍රව. ඉතින් මේ ආශ්‍රව ටික තියෙන්නේ තණ්හාවත් එක්ක. ආශ්‍රව ටික තියෙන්නේ තණ්හාවත් එක්ක. ලස්සනට මේ ආශ්‍රව කොහොමද වැඩ කරන්නේ කියන එක විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රව කොහොමද වැඩ කරන්නේ? රූපයක් දකිනකොට ආශ්‍රවගත එක්ක කොහොමද මේක වැඩ කරන්නේ? ආශ්‍රව එකතු වෙන්නේ කොහොමද? රූපය දකිනකොට අම්මව හදලා තින්නේ ආශ්‍රවත් එක්ක. අපිට ඇසින් දකින රූපේ අම්මා නැහැ. ඇසින් දකින රූපේ අම්මා නැහැ. අම්මා හදලා තින්නේ ආශ්‍රවත් එක්ක. කනින් අහන ශබ්දේ අම්මා නැහැ. ඒක කන්ට එන ශබ්දයක් විතරයි. ශබ්ද මාත්‍රයක් විතරයි. අම්මා කියන ශබ්දය මේ කනට ආපాత නෙවෙයි කනේ වදිද්දී එතන අම්මා හදලා දෙන්නේ ආශ්‍රව වලින්. හරි. මෙහෙම මේ ආශ්‍රව වල කටයුත්ත ආශ්‍රව වලින් කොහොමද ඒක හැදෙන්නේ කියන විස්තර කරන්න පුළුවන්. අපි ඔය ඉතිසලා අර විස්තර කරේ අර පාන් කියන උපමාව අරගෙන අපි විස්තර කළා. නේ? ඒ විදිහට අපි විස්තර කළා. දැන් පාන් කියන ශබ්දේ පාන් ගෙඩියක් නැහැ. ඊට පස්සේ ඉන්දියාවේ කට්ටිය දකින්න ඉන්දියාව කට්ටිය අඳුරගන්න බුලතුත් නැහැ. එතකොට පාන් වල නැහැ පාන් වල නැහැ මේ පාන් ගෙඩිය පාන් කියන සද්දේ. ඒක හදාගන්නේ අර ආශ්‍රවත් එක්ක. ඒක tempat වෙලා තියෙනවා. අපේ පාන් කියන શબ્දයේ තියෙන්නේ පාන් ගෙඩියයි කියලා අපේ ආශ්‍රවත් තියෙනවා. ආශ්‍රවත් එක්ක තියෙනවා. ඒව එතකොට එන්නේ තණ්හාවත් එක්ක. තමයි පවතින්නේ. එහෙනම් ඔන්න තණ්හාව හේතු කරගෙන සක්කාය සමුදය හට ගන්නවා. ඊන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමෝච බික්කවේ සක්කාය නිරෝධෝ. මහණනි තණ්හාව සක්කාය නිරෝධය මොකක්ද? ජෝතස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අයං උච්චති බික්කවේ සක්කාය නිරෝධෝ. ඔන්න සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද? තණ්හාවේ නිරුද්ධ වීම. සක්කාය හටගන්න බලපාන තණ්හාව නිරුද්ධ වුණාම සක්කාය හටගන්නේ නැහැ. ඒක තමයි සක්කාය නිරෝධය. තණ්හාව නැත්තම් ආශ්‍රව වලට පැවැත්මක් නැහැ. ආශ්‍රව වලට පැවැත්මක් නැහැ. ඒතකොට ආශ්‍රව වලට පවතින්නේ නැති වෙනකොට දකින රූපය ඇසින් දකින රූපය එතන ඒකෙම අවසන් වෙනවා. අපිට අම්මා හම්බ වෙන්නේ ඇසින් දකින රූපය තුල. අපිට අම්මා හම්බ වෙන්නේ ඇසින් දකින රූපය තුල. අම්මා දාගත්තේ ආශ්‍රවත් එක්ක. ඒකෙන් අදහස් කරන්නේ රහතන් වහන්සේ අම්මා දකින්නේ නැහැ කියන එකද? නෑ. රහතන් වහන්සේ සිද්ධිය දකිනවා. යථාර්ථ වශයෙන් ඇතිවෙන සිද්ධිය අවබෝධයෙන් දකිනවා. හටගන්න දේ, හටගන්න රූපය හටගත්තු මොහොතේ නිරුද්ධ වෙලා යනවා දකිනවා. වේදනාව හටගන්න වේදනාව නිරුද්ධ වෙනවා දකිනවා. අවිද්‍යාව තුළ හටගන්නා වූ හඳුනගන්නා වූ ඒ රූපයේ ස්වභාවයත් රහතන් වහන්සේ දන්නවා. යථාර්ථ වශයෙන් දන්නවා. ඒ අවිද්‍යාව මිදුණු ස්වභාවය හටගන්න දේ හටගන්න මොහොතේ නැති වෙලා යනකොට ඒ රහතන් වහන්සේ රූපය තුල අම්ම නැහැ.
රූපේ තුල අම්ම නැහැ. රූපේ තුල තාත්තා නැහැ. හරි. එහෙනම් ඔන්න තණ්හාව නැත්තම් ආශ්‍රව වලට පැවැත්මක් නැහැ. එහෙනම් සක්කාය හටගන්නේ නැහැ. කතමොච බික්කේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදන්තෝ අයමේව ආරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ ආදි වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ සක්කාය නිරුද්ධ කරන මාර්ගය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨිය. එහෙනම් බලන්නකෝ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මාර්ගය තුල සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මාර්ගය තුල සක්කාය නිරෝධ වෙනවා. සක්කාය නිරුද්ධ වෙනවා. සම්මා දිට්ඨියට පැමිණීමත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීමත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ස්ථාවර වීමත් එක්ක සක්කාය දෘෂ්ටියම නිරුද්ධ වෙනවා. හැබැයි සක්කාය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමත් එක්ක සක්කාය දෘෂ්ටිය නිරුද්ධ වෙනවා. දෘෂ්ටියක් වශයෙන් ගන්න එක නිරුද්ධ වෙනවා. හැබැයි සක්කාය නිරුද්ධ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීමත් එක්ක සම්මා දිට්ඨියටපත් වීමත් එක්ක සක්කාය නිරුද්ධ වෙන්නේ අරහත් වේදී. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන්නේ අරහත් වේදී. සක්කාය දෘෂ්ටිය මේක දැන් රූපස්කන්ධ රූපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගන්න දෘෂ්ටිය නිරුද්ධ වෙනවා සම්මා දිට්ඨියටපත් වීමත් එක්ක. ආර්ය අෂ්ටාංගික මාර්ගය බැස ගැනීමත් එක්ක. හැබැයි සක්කාය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් සක්කාය නිරෝධ කරන මාර්ගය මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සක්කාය නිරුද්ධ වෙන්නේ. ඉතින් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ආකාරය මහා චත්තාරීසක සූත්‍රයේ අපි මනාකොට මීට පෙර කතා කළා. විදර්ශනා ධර්ම දේශනා මාලාව තුල ඔබ මේ දේශනා අහන්න. මහා චත්තාරීක සූත්‍රයේ මට මතකයි අපි දේශනා 3-4කින් කතා කළා. ඒකෙදී ලෝකෝත්තර ආර්ය මාර්ගය වඩන්නේ කොහොමද කියලා, කොහොමද වැඩෙන්නේ කියලා අපි කතා කරලා තියෙනවා. ඒතර මේ මාර්ගය තුල තමයි, මේ මාර්ගය ඔස්සේ තමයි සක්කාය නිරුද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න මේ දේශනාව අන්ත සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන අන්ත 4ක් තියෙනවා. පළවෙනි එක සක්කායන්තය, දෙවෙනි එක සක්කාය සමුදයන්තය, තුන්වෙනි එක සක්කාය නිරෝධාන්තය, හතරවෙනි එක සක්කාය නිරෝධගාමිනී පටිපදාන්තය. සක්කායන්තය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. සක්කාය සමුදයන්තය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම. හටගන්නේ තණ්හාව නිසා. පංච උපාදානස්කන්ධය කියන සක්කාය හටගන්නේ තණ්හාව. ඒතර සක්කාය සමුදය කිව්වේ තණ්හාව. කාම භව විභව වශයෙන් පවතනා වූ තණ්හාව. සක්කාය නිරෝධාන්තය කියලා කිව්වේ තණ්හාවේ නිරෝධය. හරි? තණ්හාව නිරුද්ධ වීම. සක්කාය නිරෝධාන්තේ සක්කාය නිරෝධ කරන මාර්ගය නම් වූ අන්තය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නිසා ඔබටත් හොඳටම තේරුම් ගන්න අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහුනේ මෙන්න මේ ටික අවබෝධ කරගන්න. මේ ටික කරගන්න. මොකද්ද? සක්කාය අන්තය තේරුම් ගන්න, අවබෝධ කරගන්න. සක්කාය සමුදය අන්තය ප්‍රහාණය කරන්න. සක්කාය සමුදය අන්තය ප්‍රහාණය කරන්න තියෙන. සක්කාය නිරෝධාන්තය සාක්ෂාත් කරන්න තියෙනවා. සක්කාය නිරෝධාන්තය, සක්කාය නිරෝධගාමිනී පටිපදා අන්තය ප්‍රගුණ කරන්න තියෙනවා. වඩන්න තියෙනවා. ගමන් කරන්න තියෙනවා. මේ අන්තය බුද්ධ ශාසනය මේ උදෙසායි. ගිහි පැවිදි සියලු දෙනාට බුද්ධ ශාසනය මේ උදෙසායි. එහෙනම් ඔබ අප හැමදෙනා මෙන්න මේ සක්කාය අන්තය අවබෝධ කරගන්නත්, සක්කාය සමුදය අන්තය ප්‍රහාණය කරන්නත්, සක්කාය නිරෝධ අන්තය සාක්ෂාත් කරන්නත්, සක්කාය නිරෝධගාමිනී පටිපදා අන්තය වඩා අවසන් කරන්නත් අපි කැපෙමු. ඒ සඳහා ඔබ අප හැමදෙනාට තුන්රුවන්ගේ ආශිර්වාදය සැලසේවා. සාදු සාදු සාදු. අද දින
ප්‍රසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සදහැවතුන් පිරිසක් විසිනි. ප්‍රධාන අරමුණ බවට පත්වලා තිබෙන්නේ දායකත්ව දරූ සදහැවතුන් සියලු දෙනාටත් එම අයගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින් උපකාර වේවා කියන උතුම් පරමාර්ථයයි උතුම් අරමුණයි. ඉතින් මේ පින් උතුම් මේ අරමුණින් යුක්තව මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමේ සියලුම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමේ සියලුම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ පින්වතුන් නමින් මේ පරිලෝකීය දෙමාපියන් ඇතුළු සියලුම මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දරූ සියලු පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ සිත ප්‍රාර්ථනා කිරීමට මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්වරු පින් උතුම්ට එම පවුල් සියලුම දෙනාට දරු මුණුබුරන්ට උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.